අයිබෝවන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔන්න channel එකට. ඉතින් අද දවසේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන් ගාවට ආවා. breast feeding, pumping මේ series එක යටතේ වීඩියෝස් කීපයක් මම දැනට කරලා තියෙනවා. ඔයගොල්ලෝ වෙනුවෙන් breast feeding positions ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ pumping methods ගැන කතා කරලා තියෙනවා. සහ कोई කාලෙදිද පම්ප් කරන්න පටන් ගන්න ඕනේ ඔය වගේ කාරණාවල් කීපයක් සම්බන්ධයෙන් දැනටමත් කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. එතකොට මේ සීරීස් එකේ අපිට තව කතා කරන්න තියෙනවා පම්ප් කරන කිරි අපි කොහොමද ස්ටෝර් කරගන්නේ. එතකොට මේ ස්ටෝර් කරපු කිරි ටික කොයි විදිහටද අපි නැවත බබාට දෙන්න සකස් කරගන්නේ. ඔය වගේ විවිධ කාරණාවල් ටිකක් තියෙනවා කතා කරන්න. හැබැයි මම හිතුවා මේ දේවල් වලට යන්න කලින් අපි හැමෝටම අම්මලා විදියට පොදු ගැටලුවක් තියෙනවා මේ කිරි දීම සම්බන්ධයෙන්. ඒක තමයි මගේ බබාට කොච්චර කිරි ප්‍රමාණයක් ඕනේද කියලා මම කොහොමද දැනගන්නේ. ඉතින් මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගේ අලුත ඉපදුන බබාට කොච්චර කිරි අවශ්‍යද කියලා දැනගන්නේ. ඒ කියන්නේ මුල් සති කිහිපය ඇතුළත. ඊට පස්සේ ඉතින් බබා ටිකක් ලොකු වුණාට පස්සේ ආගේ වයසත් එක්ක අපි කොහොමද එයාට අවශ්‍ය කිරි ප්‍රමාණය දැනගන්නේ කියන එක තමයි ඊළඟ එක. ඉතින් අද දවසේ මම හිතුවා පළවෙනි කොටස, ඒ කියන්නේ අපේ අලුත ඉපදුන බබාට ඉමීඩියට්ලි, ඒ කියන්නේ ඉපදුන ගමන් එයාට කොච්චරක් කිරි අවශ්‍ය වෙනවද? ඊට පස්සේ මුල් සති කිහිපය ඇතුළත එයාට කොච්චර කිරි ප්‍රමාණයක් ඕන වෙනවද කියලා කොහොමද දැනගන්නේ සහ මම හරියට මගේ බබාගේ අවශ්‍යතාවය අනුව කිරි දෙනවද කියන එක ගැන විශ්වාසයක් මව විදියට ඇති කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඇත්තටම මේ වීඩියෝ එක එන්ජොයි කරනවා නම් ලයික් කරන්න අමතක කරන්නත් එපා. දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලෝම ගොඩක් ආදරෙන් මගේ පවුලට පිළි අර ගන්නවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි, දරුවා ලැබුණාට පස්සේ අම්මා කෙනෙකුට ඇති වෙන ඊළඟ ලොකුම ගැටලුව, මේක ගැටලුවක් කියන්නත් බෑ. ඉතින් ඊළඟට කරදර වෙන එකම දේ තමයි මගේ බබාට හරියට කිරි ටික මම දෙනවද? කොහොමද කිරි ටික දෙන්නේ? විශේෂයෙන්ම ඔබ පළවෙනි වතාවට නම් දරුවෙක් බිහි කර මේක ටිකක් ගැටලුකාරී වෙන්න පුළුවන්. මව් කිරි දෙන එක බබාට විතරක් නෙමෙයි අම්මටත් ගොඩක් බෙනිෆිට්ස් ගෙනල්ලා දෙනවා. විශේෂයෙන් පළවෙනිම දේ තමයි අපේ දැන් ගර්භාෂය ඉතින් විශාල වෙලානේ තියෙන්නේ. මේ ගර්භාෂය නැවතත් යථා තත්ත්වයටපත් වෙන්න, එහෙම නැත්නම් ඒක අපි කියනවා shrink වෙන්න මේ බබා කිරි බොන එක ගොඩක් උදව් වෙනවා. සමහර වෙලාවට මේක දැන් මට පළවෙනි වතාවේ මේක දැනුන්නේ නැහැ. නමුත් දෙවෙනි බබා හම්බුණාට පස්සේ යා කිරි උරලා බොනකොට මගේ ගර්භාෂය හැකිලෙන එක අපි කියනවා post contractions කියලා. ඒක මට මේ වතාවේ හොඳට දැනුණා. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම උපකාරී වෙනවා මේ බබා කිරි උරා බීම. හැබැයි ඉතින් දැන් මේ බබාට කිරි දෙනවා කියන එක හැම අම්මා කෙනෙක්ටම ලොකු සුන්දර අත්දැකීමක් වෙන්නේ නැහැ. මේක ගැටලු තියෙනවා, සමහරුන්ට ඒක හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙන ස්ථානයක් තමයි මේ බබාට පළවෙනි වතාවට මව් කිරි දෙනවා කියන එක. ඇයි එහෙම ඇත්තටම ලොකුවට මේක ප්‍රශ්නයක් වෙන්නේ? අපිට විශ්වාසය ගොඩනගා ගන්න අමාරුයි මගේ බබාට කිරි ප්‍රමාණය මේ ඇතිද කියන එක. මේ වීඩියෝ එක කරලා මම උත්සාහ කරන්නේ ඕගොල්ලන්ගේ ට්‍රස්ට් එක ගොඩනගන්න, එහෙම නැත්නම් විශ්වාසය ගොඩනගන්න. ඔයා විසින් නිෂ්පාදනය කරන කිරි ටික ඔයාගේ අලුත ඉපදුන බබාට ඇති කියන සම්බන්ධයෙන්. සාමාන්‍ය ජීවිතේ තියෙනවානේ. ඉතින් අපි අර සමහර දේවල් තියෙනවා කරලම බලන්න ඕනේනේ. ඉතින් මේ කිරි දෙනවා කියන එක, අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දෙනවා කියන එක කරලම බලන්න ඕන දෙයක්. ඒක මෙහෙමයි කියලා අපිට උගන්වලා කරන්න අමාරු දෙයක්. නමුත් ඉතින් සමහර කාරණාවල් ඔයගොල්ලොත් එක්ක බෙදාගෙන ඒක ටිකක් පහසු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන ඉන්නකොට ගර්භණී කාලෙදී සති 16 වගේ කාලේ ඉඳලම අපේ ශරීරයේ කිරි නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ මුලින්ම නිෂ්පාදනය වෙන කිරි ටික තමයි කොලෙස්ට්‍රම් කියන්නේ. අපි කියන්නේ අර රන් කිරි කියලා. මේක ටිකක් ඝනකමින් වැඩි. ඒ කියන්නේ අපි කියනවා thickness එක ටිකක් වැඩි සහ පොඩ්ඩක් කහ පාට කුරු පාටක් තියෙන්නේ. සහ මේක ටිකක් ඇලෙන සුළුයි. නිකන් අත අල්ලලා බැලුවොත් චුට්ටක් ඇලෙන සුළු ගතියකුත් තියෙනවා. මේ කොලෙස්ට්‍රම් කියන කිරි තුල බබාට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ටික,
ප්‍රෝටීන් ටික සහ වඩාත්ම වැදගත් ඇන්ටිබොඩීස් කියන ඒවා. කියන්නේ බබාගේ ප්‍රතිශක්තිකරණයට ඉමියුන් සිස්ටම් එකට ඒක ඩිවලොප් කරන්න අවශ්‍ය වෙන සියලුම සංඝටක සියලුම පෝෂණ කොටස් මේ කොලෙස්ටරෝල් කියන කිරිවල අඩංගුයි. මුලින්ම දැන් සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලියට ඇත්තටම ඩිලිවරි එකෙන් පස්සේ නර්ස් කෙනෙක්ට උදව් කරනවා. මගේ පළවෙනි බබා රජයේ රෝහලේ ඉපදුන වෙලාවෙත් හෙදියක් මට උපකාර කරා. මේ වතාවේ පෞද්ගලික රෝහලේ මගේ දරුවා ඉපදුන වෙලාවෙත් හෙදියක් මට ඒකට උපකාර කරා. ඉතින් මුලින්ම ඒගොල්ලෝ අපිට කියනවා අම්මා පොඩ්ඩක් බ්‍රෙස්ට් එක මසාජ් කරලා බලන්න කිරි එනවද කියලා. දැන් මේක හොඳ ක්‍රමයක්. ඔයාට සැකයි නම් කිරි එනවද දන්නේ නැහැ කියලා දැනගන්න. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ බ්‍රෙස්ට් එක පොඩ්ඩක් මසාජ් කරලා බලන්න. කිරි ඒ කියන්නේ කොලෙස්ටරෝල් කියන එක එළියට එනවද කියලා. මට මෙතන ඔයගලන්ට පෙන්වන්න සාම්පල් බ්‍රෙස්ට් නිපල් එකක් නැහැ. නමුත් මම ඔයගලන්ට කියලා දෙන්න සාමාන්‍යයෙන් අපි බ්‍රෙස්ට් එක C කප් කියලා කියනවා. ඒ කියන්නේ C අකුරු හැඩයට මෙහෙම තම්බ එක පාවිච්චි කරලා මෙහෙම අල්ලගත්තොත් අපි මේ තම්බ එකෙන් උඩ කොටසේ ඉඳන් ඇරියෝලා එකට, ඒ කියන්නේ අපේ කළු පාට නිපල් කොටස තියෙන ඒ කොටස දැසට තමයි මේක කියලා දෙනවා නර්ස්ලා කරන්න. එහෙම නැත්නම් කවුරු හරි කරනවා ඒ වෙලාවට. එතකොට මෙහෙම C කප් කියලා කියනවා. එහෙම අල්ලගෙන තම්බ එකෙන් පොඩ්ඩක් උඩ ඉඳන් පල්ලෙහාට ඇරියෝලාව දැසට මසාජ් කරනකොට ඉතින් චුට්ටක් අර මං කිව්වා thick sticky yellow color කියන කොලෙස්ටරෝල් කියන කොටස එළියට එනවා. ඔයගොල්ලන්ට පෙනේ පුංචි පුංචි බින්දු බින්දු. සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයාට දැන් එහෙම කිරි එන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට මේ ඒරියා එක මසාජ් කරන්න පුළුවන්. අර විදියට පොඩ්ඩක් වෙලා මසාජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බබාව ටිකක් ළඟ තියාගත්තාම ඔයාගේ ශරීරය දැනගන්නවා දැන් කිරි එන්න ඕනේ කියලා. ඒ වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් hot towel එකක් ටිකක් මද රස්නේ උණු වතුරේ දාගෙන වතුර මිරිකල ඇරලා අරගත්ත ටවල් එකකින් මේවා පොඩ්ඩක් මසාජ් කරනකොට මේ දෙපැත්ත පොඩ්ඩක් මසාජ් කරනකොට කිරි ඔයාට එන්නේ නැත්නම් ඒ වගේ දේවල් කරලා කිරි එන විදියට සලස්ව ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මෙහෙම කරනකොට ඔයාට දැනෙනවා කිරි පිරෙනවා දැනෙනවා කිරි එනවා දැනෙනවා. ඒක හරි අමුතු හැඟීමක්. ඒක විස්තර කරන්න අමාරු. ඒක අම්මා කෙනෙක්ටම තමයි දැනෙන්නේ. සමහර වෙලාවට මේක ටිකක් uncomfortable වෙන්න පුළුවන්, irritated වගේ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙනවා නම් ඔයා සතුටු වෙන්න. ඒ කියන්නේ ඔයාට හොඳට කිරි එරෙනවා කියන එක තමයි ඒකෙන් ඔයාට දැනගන්න ලැබෙන්නේ. දැන් බලාපොරොත්තු වෙන්න එපා ඔයගොල්ලන්ගේ නිපල් එකෙන් කිරි මේ ටැප් එකක් ඇරියා වගේ හොඳට වැක්කිරි එහෙම එන්න ඕනේ. එහෙම නැහැ. කොලෙස්ටරෝල් ඉතින් පුංචි බින්දු කීපයක් නිපල් එක මතු පිට ඔයාට තියනවා දැක ගන්න ලැබෙයි. අලුත් ඉපදුන බබෙගේ ආමාශය ස්ටමක් එක පුංචි මාබල් එකක් වගේ සයිස් එකක්. කියනවා ස්මෝල් බීඩ් එකක්. එහෙම නැත්නම් මාබල් එකක සයිස් එක තමයි අලුත් ඉපදුන පුංචි බබෙක්ගේ ආමාශය. ඉතින් මේකට කිරි ගොඩාක් ඕන නැහැනේ. ඉතින් පොඩි ප්‍රමාණයකින් එයාගේ බඩ පිරෙනවා. මාබල් එකේ සයිස් එකට තියෙන මේ පුංචි ආමාශය ඉදිරි සති කීපයේදී ගෝල්ෆ් බෝල් එකක් තරමට මම මෙතන ඉමේජස් දාන්නම්. ගෝල්ෆ් බෝල් එකක් තරමට විශාල වෙනවා. කොලෙස්ටරෝල් කියන මේ කහ පැහැති කිරි ටික පළවෙනි පැය 48 පැය 72 පහ වුණාට පස්සේ පොඩ ඒක අඩු වෙලා ඊට පස්සේ අර සුදු පැහැති කිරි ටික ඔයාගේ ශරීරයෙන් නිෂ්පාදනය වෙනවා. ඔයාට දැක ගන්න ලැබෙයි. එතකොට මේ සුදු පැහැති කිරි පැහැයෙන් ටිකක් සුදු පාටට පුරුයි. සහ මේක අර කොලෙස්ටරෝල් එක තරම්ම thick නැහැ. ඒ කියන්නේ thickness එක අඩුයි, ඝනත්වය අඩුයි. ඊළඟ දේ තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ ඔයා කිරි දෙන්න ඕනේ බබාගේ අවශ්‍යතාවය අනුව. අපි කියනවා nursing on demand කියලා. බබාට කිරි අවශ්‍යයි කියලා එයා signs පෙන්නනකොට hungry cues කියලා අපි කියනවා. එයා බඩගිනි කියලා අපිට හංගවන සලකුණු. ඉතින් ඒවා දැනෙනකොට ඒවා දකින්නකොට ඔයා බබාට කිරි දෙන්න nursing on demand. එහෙම නැතුව දැන් ගොඩක් වෙලාවට ડોක්ටර්ස්ලා කියන්නේ පැය දෙකකින් දෙකට දෙන්න ඕනේ, අනිවාර්යෙන් ආහාරවල දෙන්න ඕනේ. එහෙම කියලා ડોක්ටර්ස්ලා දැන් කියනවා අඩුයි. දැන් මගේ ડોක්ටර් උනත් පළවෙනිම දවසේ බබා හම්බුනාට පස්සේ ආ රූම් එකට ඇවිල්ලා කිව්වේ ඔයා බබා නිදි යනවා නම් එයාට නිදි යන්න දෙන්න. මේ අනිවාර්යෙන් පැයෙන් පැයට පැය දෙකකින් දෙකට හැරවලා කිරි දෙන්න ඕන නැහැ. ගොඩක් වෙලාවට උපදෙස් දෙනවා බබා ලැබිලා මුල් පැය පළවෙනි පැය ඇතුළතදී ඔයා අනිවාර්යෙන් දරුවට කිරි දෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන්
බබා හම්බුනාට පස්සේ පැය භාගයක් වගේ ඇතුළතදී ඔයා ගාවට බබාව ආපහු අරගෙන එනවා. දැන් මම මගේ අත්දැකීම කියන්නම්. දැන් මගේ දෙවෙනි බබා හම්බුනානේ මැයි මාසේ. එයාව දැන් පැය භාගයකින් විතර මගේ ගාවට ගෙනාවහම කිරි දෙන්න අපි උත්සාහ කරා. නමුත් එයාට කිරි බොන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. එයා සයින්ස් පෙන්නුවේ නැහැ. කිරි බඩගිනි කියලා එයා සලකුණු පෙන්නුවේ නැහැ. අපි නිපල් එකට ලං කරාට නැහැ. ඉතින් ආපහු ඒ නර්ස් කිව්වා අපි තව චුට්ට වෙලාවකින් එමු කියලා. එයා ආපහු බබාව අරගෙන ගිහින් තව විනාඩි 15කින් විතර ආපහු ආවහම තමයි එයා කිරි බිව්වේ. එතකොට ඇයි මම මේක කියන්නේ? ඉතින් පළවෙනි පැය ඇතුළතදී සාමාන්‍යයෙන් බබාට බඩගිනි වෙන ලකුණු සයින්ස් පෙන්නනවා. ඉතින් ඒවා පෙන්නනකොට තමයි එයා කිරි උරා බොන්න සූදානම් කියලා අපි දැනගන්නේ. එතකොට දැන් මම කතා කරන්නේ සයින්ස් ටිකක් ගැන. මොනවාද මේ සයින්ස්? එකක් තමයි ඒගොල්ලෝ පොඩ්ඩක් දිව එළියට දානවා. අර මෙහෙම කර කර දිව චුට්ටක් එළියට දානවා. තව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අත මිට මොලවගෙන ඉන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් මෙහෙම කනවා, පොඩ්ඩක් අල්ලන්න හදනවා, ඒ වගේ කරනවා. ඊට පස්සේ ඔයාගේ chest එකට පපුවට බබා තියාගත්තාම එයා අර මෙහෙම ඔළුව මේවා කර කර එයා හොයනවා කිරි බොන්න. ඔයාගේ තන පුඩුව හොයනවා. ඉතින් මේවා තමයි සයින්ස්. ඔයාගේ බබා දැන් මේ කිරි බඩගිනි වෙලා ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ සයින්ස් ටික දැක්කහම ඔන්න ඔයා දැන් සූදානම් වෙන්න ඕනේ ඔයාගේ පුංචි පැටියට කිරි ටික දෙන්න. ඊළඟට ප්‍රධානම දේ තමයි ඒක නර්සින් ඔන් ඩිමාන්ඩ් කියන එක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ඔයාගේ ලැච් එක හදා ගන්න ඕනේ. ඉතින් මේ ලැච් එක හදා ගන්න එකට දැන් ගොඩාක් වෙලාවට නර්සස්ලා උදව් කරන හැම රජයේ රෝහලකම හැම පෞද්ගලික රෝහලකම ගොඩක් වෙලාවට ලැක්ටේෂන් යුනිට් එකේ මේකට මේ සම්බන්ධයෙන් දැනුම තියන අය ඉන්නවා අට උදව් කරා. එතකොට මතක තියාගන්න ඔන් ඩිමාන්ඩ් කිරි දෙනවා කියන එක. ඒ කියන්නේ ඔයා බබා බඩගිනි කියලා අර මම මුලින් කියපු ලකුණු ටික සලකුණු ටික ඔයාට පේනවා නම් ඔයා බබාට කිරි දෙන්න 2 to 3 hours every 2 to 3 hours කිරි දෙන්න ඕනේ කියලා නියමයක් නැහැ, නීතියක් නැහැ. ඒක ගයිඩ් එකක් විතරයි. ඒ කියන්නේ ඊට වඩා එයාව බඩගින්න තියන්න එපා කියලා ගයිඩ් එකක් විතරයි ඒක දෙන්නේ. නැත්නම් on demand කිරි දෙන එක තමයි හොඳම දේ. ඒතර ලැච් එක ඔයා හරියට හදාගෙන නැත්නම් ඔයාගේ බබා හරියට තන පුඩුවට කට තියලා උරන්නේ නැත්නම් ඔයා කොච්චර වෙලාවක් නිපල් එක බබාට දීලා තිබ්බත් වැඩක් නැහැ. එයා කොච්චර ඉරුවත් වැඩක් නැහැ. එයාට අවශ්‍ය කිරි ටික එයා බොන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුලින්ම දරුවා ඔයාගේ නිපල් එකෙන් කිරි උරලා බොනකොට වඩා ටිකක් රිදෙනවා. සෝ ගතියක් තේරෙන්න පුළුවන් නිකන් තුවාල වෙලා වගේ. ඒක සාමාන්‍යයි. නමුත් මේක දිගින් දිගටම තියනවා නම් ඒ කියන්නේ බබා හිතන්නකෝ කිරි බීලි ඉවර වෙලා එයා කට ගත්තට පස්සේ ඒක හොඳටම රතු වෙලා නිකන් හරිම වියලි ඒ වගේ තියනවා නම් ඒ කියන්නේ අය හරියට කිරි උරලා බීලා නැහැ. මේක සාමාන්‍යයෙන් මුරුදුව ඒ කියන්නේ සොෆ්ට් එකට සහ තෙත ගතියට තියනවා නම් ඒ කියන්නේ හොඳට කිරි උරා බීලා කියන එක ඒකත් හොඳ ඉන්ඩිකේෂන් එකක්. හොඳට බබෙක් කිරි උරලා බොනකොටත් අර කියපු සෙන්සේෂන් එක දැනෙන්න පුළුවන්. ටිකක් අපහසු ගතිය දැනෙන්න පුළුවන්. නමුත් මේක සාමාන්‍යයෙන් එයා කිරි උරා බොන්න පටන් අරගෙන තප්පර 30ක් විනාඩියක් වගේ යනකොට මේක හැමම අඩු වෙලා යනවා. එහෙමත් අඩු වෙලා යන්නේ නැත්නම් එයා කිරි උරා බොන මුළු කාල පරිච්ඡේදෙම ඔයාට රිදීමක් අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලැච් එක ටිකක් හරියට සිද්ධ වෙලා නැහැ. ඔයාට තේරුණොත් බබා හරියට ලැච් කරලා නැහැ කියලා ඔයාට පුළුවන් මෙහෙම ඇඟිල්ලක් පාවිච්චි කරලා ලැච් එක බ්‍රේක් කරලා ආපහු එයාට ලැච් කරන්න දෙන්න. ඉතින් මේක බබාත් ඉගෙන ගන්නවා, ඔයත් ඉගෙන ගන්නවා. මේක හැම දෙන්නටම අලුත් දෙයක්. ප්‍රධානම දේ තමයි කලබල වෙන්න එපා. ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. අයියෝ මට මේක කරගන්න බැහැනේ කියලා. එහෙම වුණොත් ඔයාට අපහසුතාවය වැඩි වෙනවා මිසක් ඒක හරි ගස්ස ගන්න බෑ. හින්දා හොඳට සංසුන්ව අංගේ බබාට මම කිරි ටික දෙනවා කියන එක මනසේ තියාගෙන ඉතින් මේක උත්සාහ කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔයාට සාමාන්‍යයෙන් බබා කිරි බොනකොට හිතන්නකෝ එක බ්‍රෙස්ට් එකකින් බොනකොට ඔයාට තේරෙනවා අනිත් බ්‍රෙස්ට් එක පිරෙනවා කියලා. ඉතින් ඒක හරියම අමුතු හැඟීමක්. ඉතින් එතකොට ඔයා දන්නවා මගේ ශරීරය කිරි නිෂ්පාදනය කරනවා කියලා. එතකොට දැන් මම කියවනේ එක බ්‍රෙස්ට් එකකින් බබා කිරි බොනකොට අනිත් එක පිරෙනවා කියලා. ඉතින් ඊට පස්සේ දැන් හිතන්නකෝ ඒ පිරුණු තන කුඩුවෙන් ඔයාගේ බබාට කිරි දුන්නාම ඔයාට ඒක දැනෙනවනේ ඒක හිස් වෙනවා. අපි කියනවා empty හිස් වෙනවා කියලා. එතකොට මේකත් හොඳ ඉන්ඩිකේෂන් එකක් ඔයාගේ බබා හොඳට කිරි බොනවා කියන එක දැනගන්න.
මුල් සති කිහිපය ඇතුළත බබාට අවශ්‍ය වෙන්නේ 1 to 2 ounces වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 30 ml to 60 ml වගේ ප්‍රමාණයක් තමයි බබෙක් බොන්නේ. දැන් මේක exact amount එකක් නෙමෙයි. මේකම මැනලා මේකම හරියට දෙන්න ඕනි කියලා එහෙම දෙයක් නෑ. මේක ගයිඩ් එකක් විතරයි. බබාගෙන් බබාට වෙනස් වෙනවා. සහ every 2 to 3 hours මේකත් ගයිඩ් එකක් විතරයි. හරිද? ඉතින් every 2 to 3 hours ඔයාට බබාට කිරි දෙන්න පුළුවන්. හැමතිස්සෙම nursing on demand සහ hungry cues වලට ඔයාගේ අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් තව විදි තියෙනවා බබා කිරි බිව්වට පස්සේ මෙයා හොඳට කිරි බීලාද කියලා දැනගන්න. එකක් තමයි එයාම හැමම නිින්දක් ගිහිල්ලා නිපල් එක අතහැරලා පිටිපස්සට යනවා. එහෙම නැත්නම් එයා නිපල් එක අතාරිනවා. හරිම රිලැක්ස් බබා අඬන්නේ නැහැ. ඒ වගේ මෝඩ් එකකට එනවා නේද? ඒ කියන්නේ එයා හොඳට කිරි බීලා. අපි කියනවා drowsy milk drunk කියලා කියන්නේ බබාලා. ඉතින් හරිම අර කිරි ගොඩාක් බීලා දැන් අර අපි කියන්නේ ස්මෘතාවට ඇවිල්ලා වගේ කියලා. ඉතින් එහෙම ඉන්නවා නම් බබාලා හොඳට කිරි බීලා ඒකත් හොඳ ඉන්ඩිකේෂන් එකක්. ඔයාගේ බබාට හොඳට ඇතිතරම් කිරි හම්බ වෙලා කියන එක දැනගන්න. තව දෙයක් තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බඩ පිරුණාම ඒගොල්ලෝ හැමතිස්සෙම මෙහෙම අත් ගොඩක් මිට මොලවගෙන ඉන්නේ. බඩ පිරුණු බබේ මෙහෙම ඇඟිලි දිගාරිනවා. බඩ කිනි නම් ඒගොල්ලෝ මෙහෙම තද කරගෙන තමයි අඬලා කෑ ගහන්නේ. ඉතින් ඒකත් පොඩි ලකුණක් ඕගලන්ට බඩගිනිද නැද්ද කියලා දැනගන්න. හොඳට කිරි බීලා බඩ පිරුණාම මෙහෙම දිගාරිනවා ඇඟිලි. එහෙම නැත්නම් මෙහෙම තද කරගෙන අඬනවා නම් ඒ කියන්නේ ඒගොල්ලන්ට බඩගිනි. ඉතින් මේ සයින්ස් ඔයාගේ බබාගෙන් දැක්කොත් ඒ කියන්නේ ඔයාට ඉන්නේ හොඳට කිරි බීපු බබෙක්. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ බබා හොඳට කිරි බොනවා. ඊළඟට තව දෙයක් තමයි ඒගොල්ලන්ගේ wet nappies, wet diapers, ඒ කියන්නේ කක්කචූ දාන ඒවා. ඉතින් ඒව සාමාන්‍ය විදියට කරනවා නම් ඒ කියන්නේ යාට හොඳට කිරි ටික පෙවෙනවා කියන එක. මේ වීඩියෝ එකෙන් මගේ අරමුණ තමයි ඔයා හොඳට කිරි නිෂ්පාදනය කරනවා කියන එක ගැනත් ඔයාගේ බබා හොඳට කිරි බොනවා කියන එක ගැනත් ඔයාට විශ්වාසය ඇති කරන එක. ඒක හරිම හැඟීම්බර ක්‍රියාවලියක්. දරුවෙකුට කිරි දෙනවා කියන එක ගොඩාක් හැඟීම්බර ක්‍රියාවලියක්. නමුත් ඉතින් හැම දෙයකම වගේ මේකට challenges, difficulties තියෙනවා. අමාරුකම්, අපහසුතාවයන් ඒවා තියෙනවා. නමුත් ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයගලන්ට උදව්වක් වෙන්න ඇති කියලා. ප්‍රධානම දේ තමයි ඔයගලන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න අම්මලා දරුවාට කිරි දෙනකොට ඒක ගැන ස්ට්‍රෙස් වෙන්න එපා. ඉතින් ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න මේ වීඩියෝ එක මොන විදියකින් හරි උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න යනවා මුල් සති කිහිපෙන් පස්සේ දරුවෙකුට කොච්චර කිරි අවශ්‍යද කියලා මම කොහොමද දැනගන්නේ. කිරි බෝතලෙන් දෙනවා වෙන්න පුළුවන්. වානිපල් එකෙන් කිරි දෙනවා වෙන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක් මගේ බබාට ඕනේද කියලා අපි ඊළඟ සතියේ කතා කරමු. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි. මතක ඇතුව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරෙයි.